පින්වතුනි හැමදිනම ශබ්ද නගා සාදුනාද පාත්වන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. විහාරාධිපති අතිපූජනීය රස්සන්දෙනිය පුෂ්පාරාමාධිපති අපගේ කල්යාණ මිත්‍ර පැවිදි සහෝදර අහංගම සිරිසමන ලොකු සාමෙන් වහන්සේ ප්‍රදාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත කාරුණික පින්වතුනි, අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ මේ පින්වත් හැමදෙනාම උතුම් වූ සීල සමාධි යෙදෙමින් තමන්ගේ ජීවිතයට උතුම් කුසල් දහම් උපදවා ගනිමින් කටයුතු කරන අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ තථාගතෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු තමන්ගේ හිත දියුණු කරගන්නට පෙන්වා වදාළ උතුම් භාවනාව පිළිබඳව කරුණ කාරණා ටිකක් දැනගෙන ඒක ප්‍රායෝගික වශයෙන් තමන්ගේ ජීවිතයට හොරු කරන්නටයි මේ වෙලාවේදී සූදානම් වන්නේ. පින්වතුනි, අද දවස ගත්තොතින් අද දවස කියලා කියන්නේ අපේ මේ ශ්‍රී ලංකා දීපයට ඉතාමත් වටිනා දවසක්. නොයෙකුත් ආකාරයේ දෘෂ්ටිංගෙන් මිත්‍යා දෘෂ්ටිංගෙන් තමන්ගේ ජීවිතය පවත්වමින් කටයුතු කරපු අපේ මේ ශ්‍රී ලංකා භූමියට සම්මා දිට්ඨිය ලැබිච්ච දවස හැටියට අද දවස සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය අරගෙන අපේ මව්බිමට වැඩම කරපු උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස. ඒක අපිට ඉතාමත් අනුස්මරණීය දවසක්. මිහිඳු මහරහතන් වහන්සේ අපට වැඩියේ නැත්තම් අපට මේ පිරිසිදු මේ තේරවාදී උතුම් ධර්මය අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමදෙනාම ඉතාමත් වාසනාවන්තයි. ඒ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච උතුම් කාලයක අපට උපත ලැබලා ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ලැබිලා ඒ ධර්මය අපට අනුගමනය කරන්න ලැබිලා අපේ ජීවිත සූපත් කර ගන්නට ලැබී තියෙනවා. ඒක නිසා පින්වතුනි, අපි හරිම වාසනාවන්තයි. ඒ නිසා පින්වතුනි, අපේ මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තේ නැතොත් අපතරම් අවාසනාවන්ත පිරිසක් තවත් නැති වෙනවා. අපිට වාසනාව ලැබිලා අපි ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව, අපේ මේ හිත දියුණු කරන්නේ නැතුව අපි කටයුතු කළොතින් අපි ඊටමත් අවාසනාවන්ත පිරිසක්.
පින්වතුනි කෙනෙකුට වටිනා කියන මණිකක් හම්බෙන්න පුළුවන්. හැබැයි මේ කෙනා මේක වටිනවා කියලා දන්නේ නැත්තම් ඒ කෙනා සමහර විටදී ඒකත් එක්තරා ගලක් කියලා හිතලා සමහර විටදී පුද්ගලයා ඒක තමන්ගේ ඒ නිවසේ දොර සෙලවෙනවට දොර වදිනවට ඒක තබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අපිත් මේ ලැබිච්ච ධර්මය මේකේ වටිනාකම අපි තේරුම් ගත්තේ නැතොත් අපිත් අර විදියට අර පුද්ගලයා කරපු ක්‍රියාවම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මුළු මහත් විශ්වයටම සාධාරණීය ධර්මයක්. කෙනෙකුට මේකේ අඩුපාඩුවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මය අනුගමනය කළ තමයි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී කොට ඇති උතුම් රහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණේ. ඉතින් ඒ විදියට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ත්‍ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුල පහළ වුණේ මේ ධර්මය අනුගමනය කළ නිසා. ඉතින් ඒ ආකාරයට ඒ සංඝ පරපුරේ එක්තරා උතුමන් වහන්සේ නමක් තමයි අපේ මහා මහින්ද මහරහතන් වහන්සේ. අපි කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා. උන්වහන්සේ අශෝක අධිරාජ්‍යගේ පුත්‍ර රත්නය. ඉතින් ඒ පැවිදි දිවියටපත් වෙලා උතුම් මහරහත් භාවයට පත් වෙලා සිව්පිලිසිඹියාපත් උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙලයි උන්වහන්සේ මේ විදියට මේ ධර්මය අපිට ලබා දුන්නේ. ඉතින් ඒ නිසා අපිට අනුබුදු කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා තමයි අපි අනුබුදු මිහිඳු මාහිමියන් කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ බලමු උන්වහන්සේ අපිට පෙන්වා දුන්නු මේ ධර්මයෙන් තුළින් අපේ සිත සකස් කරගන්නේ කොහොමද කියලා. සිත සකස් කිරීම කියලා කියන්නේ පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුල තිබෙන ඒ මාර්ග සත්‍යයට අයිති කොටස. එතකොට ඔයත් දන්නවා ඒ දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔයත් අහලා තියෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යයට නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයට අපි පිළිපැදිය යුතු පිළිවෙත පිළිබඳව සඳහන් කරන්නේ මේ භාවනාවෙන්. ඉතින් ඒ නිසා අපි මේ මාර්ගය පිළිබඳව කරුණු කාරණා දැනගන්නට ඕන. පින්තුනේ අපේ මේ සිත සකස් කිරීමේදී අපි ඉස්සෙල්ලාම සීලයක පිළිටන්නට ඕන. සීලයක පිළිටලා අපි කය වචන දෙක සංවර කරගෙන ඊළඟට අපි කරන්නට ඕන අපේ මේ හිත සමාධිමත් කරන එක. හිතට නොයෙකුත් ආකාරයේ විතරක එනවා. ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත නොයෙකුත් ආකාරයේ විතරක අපේ සිතට එනවා. ඒ කියන්නේ අපේ සිත අපිරිසිදු වෙනවා කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට ලෝභ, දේශ, මෝහ මේ කෙලෙස් නිසා තමයි හැම දෙයක් මේ ලෝකේ හටගන්නේ. මේ ලෝකේ යම්තාක් කෙලෙස් තියෙනවා නම් ඒ හැම දෙයක්ම හටගන්න මූල හේතු තමයි ඒ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ කාරණා තුන. ඉතින් ඒ නිසා
අපේ ඒ විදිහට සීලයක පිළිහිටලා අපේ මේ හිතේ හටගන්න කෙලෙස් ටික ටික යටපත් කරන්නට ඕන. එතකොට කෙලෙස් යටපත් කිරීම නැත්තම් ඒ පංච නීවරණ යටපත් කිරීමට කියනවා ඒ චිත්ත භාවනා නැත්තම් සමත භාවනා කියලා. ඊට පස්සේ ඒ විදියට ඒ හිත සමාධිමත් කරලා හිත ඒකාග්‍රතාවයට අරගෙන අර පංච නීවරණ යටපත් කළාට පස්සේදී අපි ඒ තුලින් ලෝකයේ තිබෙන ඇත්ත සැටියෙන් අවබෝධ කරගන්නට ඕන. එතකොට යම් කිසි කෙනෙකුට සීලය නැතිනම් සමාධිය වැඩෙන්නේ නැහැ. සමාධිය නැත්තම් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් සිල්වත් වෙන්න අවශ්‍ය නැහැ. අපි හිත දියුණු කිරීමයි කරන්නට ඕන කියලා. හැබැයි යම් කිසි කෙනෙක් ඒ විදියට සීලය නැතුව හිත සමාධිමත් කරන්න ගියොත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. හිතේ විපිලිසර ගතිය වැඩි. හිතේ විපිලිසර ගතිය නැති වෙන්නට තියෙන එකම දේ තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා අපි මුලින්ම ඒ කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි අපි නැති කරගන්නට ඕන. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය, ඒ වගේම සොරකම, කාම මිත්‍යාචාරය හැසිරීම, බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, ඒ ආදී වශයෙන් ඒ වගේම ඒ මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරමින් කටයුතු කරනවා නම් ඒක නම් කොච්චර හිත හදාගන්න ගියත් හිත සමාධිමත් කරන්න ගියත් ඒක වෙන්නේ නැහැ. මොකද අර රළු මානසිකත්වයෙන් යුතුව එහෙම කටයුතු කරන්න ගියොත් ඒ කෙනාට හිත තැම්පත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නේ පින්වතුනි ඉස්සර වෙලාම හිත සමාධිමත් කරන්න කියලා. හිත ඉස්ලාම සීලයක පිළිටන්නට කියලා කිව්වේ. එතකොට ඒ සීලයක පිළිටන්න කිව්වේ හිත සමාධිය ඇති කරගන්න උපකාරී වෙන නිසා. එතකොට ඉස්සර වෙලාම සීලයක පිළිටලා ඒ සිල්වත් වෙලා ඊළඟට ඒ සිල්වත් බවින් යුක්තව තමන්ගේ හිත එකඟ කරන්න උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා කමඨහන් 40ක් බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ තමයි සම 40 කමඨහන් කියලා කියන්නේ. ඔය ආනාපාන සතිය, ඒ වගේම මෛත්‍රිය, බුදු ගුණ, අසුබ මේ ආදී වශයෙන් ඔයත් හිත එකඟ කරන්න කටයුතු කරන්නේ මෙන්න මේ කමඨහන් 40න් එක එක කමඨහන් අරගෙන. එතකොට මේ කමඨහන් මගෙන් පුළුවන්කම තියෙනවා අපේ හිතේ ඇතිවන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තේන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ සමත භාවනාවෙන්. එතකොට මේ සමත කියලා කියන්නේම අර හිතේ ඇවිස්සෙන මේ කෙලෙස් සමතයකටපත් කරනවා කියන එක. එතකොට ඔයත් දන්නවා ඔය ගමේ යම් කිසි පොඩි අඬදබර සිදුනාට පස්සේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ සමත මණ්ඩලය කියලා එකක් තියෙනවා. උසාවි යන්නේ නැතුව ඉස්සර වෙලාම ඒ විදියට ඒ ඇතිවෙච්ච ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්නට සමත මණ්ඩලයට යනවා කියලා කරනවා. ඒතර එකෙන් කරන්නේ අර පොඩි ප්‍රශ්න සමතයකටපත් කරන එක. ඒ වගේ තමයි අපේ මේ හිතත් කියලා කියන්නේ නිරන්තරයෙන් ඒ කෙලෙස් හටගන්න සිතක් තියෙන්නේ. ඉතින් මේ හිත ඒ විදියට සමතයකටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ නැත්නම් එකඟ බවටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ සමාධි භාවනාවෙන් නැත්නම් මේ සමසන්තහලිස් කමඨහන් උපයෝගී කරගෙනයි කරන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ඒ විදිහට අපේ හිත එකඟ කරගත්තට පස්සේදී
පංච නීවරණ ධර්මයන් යටපත් කළාට පස්සේදී අපි ලෝකයේ ඇත්ත ඇත්තටියෙන් අවබෝධ කරගන්න, තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. අපි මේ මම කියලා හිතාගෙන ඉන්න මේ කෙනා පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ කරන්නට ඕන. අපේ මේ ලෝකයේ කියලා රැවටිලා ඉන්න මේ බඹයක් පමණ වූ ශරීරය මේ පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕන. ତර අපේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් ඒ ආකාරයට විමසමින් අපිට පුළුවන්කම ලැබෙනවා මෙතන ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවද, මේ සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම විමසලා බලද්දී මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් එහෙම කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සත්‍යයක් පුද්ගලයෙක් හැටියට දකින මේ තමන් කියලා දකින මේ ස්වභාවය, මේ දෘෂ්ටිය තමන්ට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ස්කන්ධ වශයෙන්ුත්, ඒ වගේම ධාතු වශයෙන්ුත්, ආයතන වශයෙන් මේවා හරියට මෙනෙහි කළොතින් පුළුවන්කම තියෙනවා අවබෝධ කරගන්න. එහෙමනම් ඉස්සර වෙලාවම ඒ විදිහට සීලයක පිළිපදන්නට ඕන. ඒ වගේම ඒ සීලයක පිළිපදලා හිත එකඟ කරන්නට, හිත සමාධිමත් කරන්නට අපි කමඨහනක් එකතු කරගන්නට ඕන. ඒ සඳහා එක එක කෙනා තමන්ට ගැළපෙන විදියට ඒ භාවනාවක් තෝරා ගන්නට ඕන. එතකොට අද කාලේ අපිට එහෙම කෙනෙකුට කමඨහන් දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ කමඨහන් අපිට විස්තර කළ වෙලා ඒ කමඨහන් විස්තර කළාට පස්සේදී ඔයත්තන්ට අවස්ථාව තියෙනවා මේ කමඨහන් එකින් එක වඩන්නට. එහෙම වඩලා ඒකෙන් තමන්ගේ හිත වැඩියෙන්ම එකඟ වෙන්නේ මොන භාවනාවෙන්ද කියලා තමන් තෝරගන්නට ඕන. ඒ කියන්නේ පින්වතුනි අපි කියමු ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩලා වෙලා ඒකෙන් බලනවා තමන්ගේ හිත කොච්චර දුරට එකඟ වෙනවද කියලා. ඊට පස්සේ බුදුගුණ භාවනාව වගේ භාවනාවක් එකතු කරගන්න. එහෙම භාවනාවක් අරගෙන ඊට පස්සේ ඒකත් වඩනවා. එහෙම වඩලා වෙලා ඒකෙන් බලනවා ආනාපාන සතියට වැඩිය මේකෙන් හිත එකඟුණාද කියලා. ඊට පස්සේ මේ ආදී වශයෙන් එක එක ඒ සමත කමඨහන් අරගෙන Tamanට පුළුවන් ආකාරයට දැනුම පරිදි වඩන්නට ඕන. වඩලෙ වෙලා එහෙම හිත එකඟ කරන්න උත්සාහ කරන්නට ඕන. එතෙන්දී අපි කියමු ඒ භාවනා වලින් ආනාපාන සතිය තමයි Tamanට ගැළපෙන භාවනාව. වැඩි දුරට වැඩිපුර හිත එකඟ වුණේ මේ ආනාපාන සති භාවනාවෙන් කියලා Tamanට වැටහුනොත් එතනින්දන් Taman වඩන්න ඕන ආනාපාන සති භාවනාව. එතකොට කමඨහන් පටලවා ගන්නේ නැතුව Taman ඒ ආනාපාන සතිය Tamanගේ ප්‍රධාන කමඨහන හැටියට තියාගන්නට ඕන. එහෙම ඒ කමඨහන හැටියට තියාගෙන Taman නිතර පුරුදු කරන්නට ඕන ආනාපාන සතිය. ඒ අතරේ Tamanට තරහ සිතක් ඇති වෙනවා නම් මෛත්‍රිය වැඩුවට කමන්නේ. තමන්ගේ හිතට තරහ සිතක් ඇති වෙලා ඒක නැති කරගන්න උත්සාහ කළාට නැති වෙන්නේ නැත්තම් ආනාපානසතිය වඩද්දී නිතර තමන්ට අර තරහ සිතවිලි එනවනම් ඒ කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් සිහිපත් වෙලා තරහ සිතක් එනවනම් ඒ කෙනාට මෛත්‍රී කළ වෙලා කොහොම හරි තමන්ගේ අර තරහ සිත නැති කරගන්නට ඕන. ඊට පස්සේදී යම් කිසි දෙයකින් රාග සිතක් ඇති වෙනවා නම් ආනාපානසතිය වඩද්දී ආනාපාන දැන් වඩන්න තමන්ගේ හිතට දෙන්නේ මේ රාග සිත නිසා. මොකද කරන්නට ඕන? අසුබ භාවනාවම උපයෝග කරගන්නට ඕන. අසුබ භාවනාව වඩල වෙලා අර රාග සිත නැති කරගන්නට ඕන.
ඊට පස්සේ දැන් Tamanට භාවනා කරන්න ප්‍රමාද සහගත බවක් එනවනම්, කම්මැලි බවක් එනවනම් ප්‍රමාදය මේ දුරු කරගන්නට ඕනේ. ඒ සඳහා පුළුවන් තරම් මරණය ගැන මෙනෙහි කරන්නට ඕන. Taman මේ මොහොතේදී මැරෙන්න ඉඩ තියෙනවා. මේ හුස්ම ටික අරගෙන පහළට හෙලන්න කලින් Taman මරණයටපත් වෙන්න ඉඩ තියෙනවා කියලා එහෙම හිතන්නට ඕන. මරණයේ සිදුවෙන ඒ ධර්මතාවයන් එක එක තැන්වලදී සිද්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව විමසලා බලන්නට ඕන. සමහරදී Taman කෑම කනකොට මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම Taman කතා කරමින් ඉන්නකොට මරණයටපත් වෙන්න පුළුවන්. Taman සමහර රූපවාහිනිය නරඹමින් ඉන්නකොට මරණයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේදී ගමන් කරනකොට මරණයටපත් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් මෙහෙම මරණයටපත් වුනොත් ඒ අවස්ථාවේදී කෙලෙස් සිතක් නම් බලපෑත්තුවේ මොකද වෙන්නේ? අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අපාය ගැන මෙනෙහි කරන්නට ඕන. අපාය බය පච්චවෙක්කනතා කියලා සඳහන් කරනවා. සතර අපායේ තියෙන භයානකත්වය ගැන හිතන්නට ඕන. එතකොට එහෙම හිතනකොට අප්‍රමාදී බව ඇති වෙනවා. අර මරණය ගැන මෙනෙහි කරනකොට අප්‍රමාදී බව ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ ශ්‍රද්ධාව ටික ටික අඩු වෙලා යනවා නම්, දැන් සමහර දෙනෙක් කල්පනා කරන භාවනා කරනකොට එතකොට අනිත් ඒ වතාවත් සිද්ධ කරන්න ඕනේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට මල් පහන් තියෙන ඒවා, ඒ වගේම ඒ ආහාර, ඒ ආදී වශයෙන් මේවා ඒව කරන්න අවශ්‍ය නැහැ. එහෙම ටික ටික තමන්ගේ ශ්‍රද්ධාව අඩු වෙලා යනවා නම්, භාවනාව පිළිබඳවත් තමන්ට ඒ ශ්‍රද්ධාව ටික ටික අඩු වෙලා යනවා නම් මොකද කරන්නට ඕන? බුදු ගුණ වඩන්නට ඕන. බුදු ගුණ වඩනකොට පින්වතුනි ශ්‍රද්ධාව ඇති වෙනවා. අර නැති වේගෙන යන ශ්‍රද්ධාව ඒක රඳා පවතිනවා, බලපවත්නවා බුදු ගුණ වඩනකොට. ඉතින් ඒ නිසා ඒ ආදී වශයෙන් තමන්ගේ හැබැයි ප්‍රධාන කමඨහන ආනාපානසති කමඨහන බවට පත් කරගෙන අර කියපු විදියට තමන්ට එන එක එක පරිබෝධ දුරු කරගන්නට. එතකොට මේ ආදී වශයෙන් අපි කරන්නේ මේ උපක්‍රමයක්. අපේ හිතේ පැන නගින මේ කෙලෙස් ධර්ම නැති කරන්නට අපි උපක්‍රම මේ කරන්නේ. ඉතින් එහෙම ආනාපානසති ප්‍රධාන කමඨහන හැටියට භාවිතා කරමින් අපි අර විදියට එන ඒ කෙලෙස් සතුරා මැඩපාත්තන්නට අපි එක එක විදියට ආයුධ භාවිතා කරන්නට ඕන. ඒ ආයුධ තමයි අර රාග සිතක් එනකොට අසුභය, තරහ සිතක් එනකොට මෛත්‍රිය, ශ්‍රද්ධාව අඩු වෙලා යනකොට බුදු ගුණ, ඒ වගේම Taman ටික ටික ප්‍රමාද වෙන ගතියක් තියෙනවා නම්, කම්මැලි සහගත බවක් තියෙනවා නම් මරණය ගැන මෙනෙහි කරන්නට ඕන. ඒ ආදී වශයෙන් එහෙම කරනකොට Tamanට පුළුවන්කම තියෙනවා මේ ආනාපාන සතිය දිගටම Tamanට හොඳ කමඨහනක් ඇටියට හිත පුරුදු කරමින් භාවනාවෙන් තමන්ගේ හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි, නිසා අපි විමසලා බැලුවොත් අපි මෙන්න මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ ඒ පිළිබඳව අපි ටිකක් කරුණු කාරණා මේ අවස්ථාවේදී ඉගෙන ගන්න උත්සාහ කරමු. පින්වතුනි, මේ ආනාපාන සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ හරීම සාන්ත ප්‍රණීත කමඨහනක් හැටියට. දැන් බලන්න, අනිත් කමඨහන් ගත්තන් පස්සේදී ඒ කමඨහන් ඒවා ටිකක් රළු ගතියක් තියෙනවා. රළු ගතියක් කිව්වේ ඒක අපිට ගොඩාක් මෙනෙහි කරන්න තියෙනවා. දැන් බලන්න, මෛත්‍රී භාවනා ගත්තන් පස්සේ තමන්ගෙන් පටන් අරගෙන ඒ විදියට මුළු විශ්වයටම මෛත්‍රී පතුරවන ක්‍රම තියෙනවා. එතකොට එහෙම ඒ ආදී වශයෙන් එහෙම එක එක ආකාරයට සිතවිලි උපද්දවනකොට ඒක ඒ ටිකක් ගොරෝසු ගතියක් ඒ වගේම රළු ගතියක් තියෙනවා. හැබැයි ආනාපාන සතිය කියලා කියන්නේ
එහෙම කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැතුව තමන්ගේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න එක ඒ විදිහට හිත එකඟ කරන එකට තමයි ආනාපානසතිය කියලා කියන්නේ. ඒක හරීම සාන්තයි ප්‍රණීතයි. පින්වතුනි දැන් අනිත් කමඨහන් වලින් කරන්නේ විතරකයක් අරගෙන ඒ විතරක මැඩ පවත්තන එක. විතරකයක් අරගෙන අපේ හිතේ ඇතිවෙන විතරක වලට ප්‍රහාර දෙන එක තමයි අපි කරන්නේ. ප්‍රහාර එල්ල කරනවා. එතකොට දැන් මෛත්‍රී කමඨහන අරගෙන ඒ විදියට නැත්තම් බුදුගුණ කමඨහන අරගෙන ඒ භාවනාව අරගෙන අපි කරන්නේ අර විතර ඇති වෙන විතරක අර කමඨහන මගින් හොඳ විතරක අරගෙන නැති කරන්න උත්සාහ කරන එක. හැබැයි ආනාපානසතිය කියලා කියන්නේ එහෙම විතරක අරගෙන විතරක සංසිඳන එක නෙවෙයි. කෙලින්ම ඒ විතරක නැති වෙන විදියට කටයුතු කරන එකට. ඒ කියන්නේ විතරක සංසිඳලා යන ආකාරයටම තමන්ගේ හිත පවත්තන එකට තමයි ආනාපානසතිය කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඒ විදියට මේ සමත භාවනාවෙන් කෙරෙන්නේ වර්තමානයේ තුල සිත පවත්තන එකට. එතකොට සමත භාවනාව කියලා කියන්නේ වර්තමානයේ තුල හිත එකඟ කරනවා, හිත පවත්නවා කියන එක. දැන් බලන්න අපේ හිත නිරන්තරයෙන් අතීතයට යනවා. අතීතයේ අපි කරපු දේවල්, අපි කියපු දේවල්, ඊට පස්සේදී රස විඳපු දේවල් මේ හැම දෙයකටම හිත යනවා. දැන් බලන්න ඔයත්ෝ ගියපු තැන් ඒව පිළිබඳව හිතා ඉන්නනේ. කොයි වෙලාවෙත් හිතට එනවා ගිය තැන්. ඊට පස්සේදී කතා කරපු දේවල්, ඒ ආදි වශයෙන් බලපු දේවල්, මේ ආදි වශයෙන් මේවා හිතට එනවා. මෙහෙම හිතට එනවා කියලා කියන්නේ හිත තියෙන්නේ අතීතේ. නැත්තම් අනාගතේ කරන්න තියෙන දේවල් ගැන හිතා ඉන්නවා. අනාගතේ මේ විදියට මට හෙට මේ දේ කරන්න තියෙනවා. ඊට පස්සේදී එක එක විදියට Tamanට දැන් අනාගත කියලා කියන්නේ තාම පැමිණලා නැති කාලය. න ආගත අනාගත කියලා කියන්නේ ඒ ආකාරයට තාම පැමිණලා නැහැ. හැබැයි ඒක හිතින් මෙනෙහි කරන්න පුළුවන්. අපි කියමු හෙට මේ විදිහට මේ කොළඹ යන්න තියෙනවා. කොළඹ ගිහිල්ලා මේ ටික මට කරගන්න තියෙනවා කියලා අපි හිතනවා. හැබැයි තාම කොළඹ ගිහිල්ලා නැහැ. එතකොට හෙටත් තාම උදා වුණෙත් නැහැ. ඉතින් නමුත් හිතෙන් එහෙම මෙනෙහි කරනවා. ඒ කියන්නේ පින්වතුනි අතීතයේ අර විදියට අපි සිහි කරනවා කියලා කියන්නේ අතීතයේ ඉක්මලා ගිහිල්ලා. අනාගතය ගැන අපි හිතනවා කියලා කියන්නේ අනාගතේ තාම පැමිණලා නැහැ. එහෙනම් ඉක්මලා ගිහිල්ලා තියෙනවා නම් අපිට ඒක ඉක්මලා ගියපු එකක් ආපහු ගන්න බෑ. ඊට පස්සේදී අනාගතේ තාම පැමිණලා නැතිනම් ඒක අපිට ඒක වැඩක් නැහැ. ඉතින් බලන්න එහෙනම් අතීතය කියලා කියන්නේ බොරුවක්. ඊට පස්සේදී අනාගතය කියලා කියන්නේ බොරුවක්. හැබැයි මේ පච්චුප්පන්න මේ වර්තමානයෙන් කියලා කියන්නේ මෙතන තමයි ඇත්ත තියෙන්නේ. හැබැයි අපි ගොඩාක් දුරට මේ ඇත්ත තුල ඉන්නේ නැහැ. වර්තමානයේ තුල ඉන්නේ නැහැ. අපේ හිත ඒ විදිහට එක්ක අපි අතීත දේවල් ගැන හිතා ඉන්නවා. අනාගතය ගැන හිතා ඉන්නවා. එහෙනම් වර්තමානයේ තුල හිත පවත්තන එකට තමයි අපි මේ සමත වඩනවා කියලා කියන්නේ, කමඨහනක් වඩනවා කියලා කියන්නේ. ඒ විදිහට අපේ හිත වර්තමානයේ තුල පවත්වන්න අපි උත්සාහ කරනවා කියන එක. එහෙනම් ඒ විදිහට මේ ආනාපානසතිය මගින් පුළුවන්කම තියෙනවා හිත වර්තමානයේ තුල පවත්වන්න. අපිට වර්තමානයේ තුල අර අතීත විතර්කයෙන් නැතුව ඒ වගේම අනාගත විතර්ක කිව්වේ සිතවිලි එක එක ආකාරයට අර විදිහට තමන්ගේ හිතට එන සිතවිලි තමයි විතර්ක කිව්වේ. ඉතින් ඒ නිසා අපේ මේ ආනාපානසතිය ගැන ටිකක් කරුණු කාරණා විමසලා බලමු. පින්වතුනි ඔයත් අහලා තියෙනවා ඉස්සර වෙලාවම මේ ආනාපානසතිය විස්තර කරද්දී පෙන්වා දෙනවා අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආදී වශයෙන් ඉස්සර වෙලාවම මේ නිහඬ පරිසරයක් තෝරගන්න කියලා.
එතකොට අපිට මිනිස්යන් ගැවසෙන පරිසරයක් නම් මේ භාවනාවට බොහොම අමාරුයි. මනුස්ස කටහඬ අහන්න ලැබෙනවා නම් ඒක භාවනාවට බොහොම බාධාවක්. ඉතින් ඒ නිසා අපේ මිනිස්යන්ගෙන් ටිකක් ඈත් වෙලා ඒකයි අපිට පුළුවන්කම තියෙන නිවසේදී භාවනා කරනකොට රාත්‍රී කාලේ තමයි ගොඩාක් දුරට හොඳ. අර ශබ්ද බද්ද අඩුයි. තමන්ගේ කාමරේ ඒ විදියට නිහඬ කරගෙන රේඩියෝ කැසට් ඒ ඔක්කොම නිවලා ඒ විදියට තමන්ට ඒ පරිසරය හදාගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් උදෑසන වෙලාව මේ භාවනාවට ගොඩාක් හොඳයි. ඉතින් ඒ විදියට අපේට පුළුවන්කම තියෙනවා නිහඬ පරිසරයක් හදාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අරඤ්‍යගතෝ අරඤ්‍ය කියලා කිව්වේ කැලේකට යන්න. රුක්ක මුලගතෝ කිව්වේ ගසක් මුලකට යන්න. සොඤ්ඤාගාරගතෝ කිව්වේ හිස් පාළු ගේකට හරි පාළු ස්ථානයකට යන්න කියලා. ඉතින් මෙහෙම යන්න කිව්වේ පින්වතුනි මේ ශාසනය තුළ තියෙන විවේක තුනක්. ඒ තමයි කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මෙන්න මේ විවේක තුන. මෙන්න මේ කාය විවේකයේ සඳහා ඒ කියන්නේ දැන් Tamanට වැඩ කටයුතු වලින් ඉවත් වෙලා නිහඬ පරිසරයක් තෝරගන්න ඕන හින්දා තමයි මේ කැලේකට අරඤ්‍යගතෝවා කියලා කිව්වේ. ඒ වගේම ශුඤ්ඤාගාරගතෝවා, රුක්කමූලගතෝවා කියලා කිව්වේ මේ ආදී වශයෙන් මේ අර නොයෙකුත් ආකාරයේ වැඩ කටයුතු අවසන් කරලා වැඩ කටයුතු කරද්දිත් අපිට පුළුවන් මේ විදිහට හිත එකඟ කළාට පස්සේ අපිට සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ පරිසරය අපි සකස් කර ගන්නට ඕන. එතකොට මේ භාවනාව ටිකක් වඩපු කෙනාට තමයි වැඩපල කරද්දිත් Tamanට හිතේ හිත කමඨහනකට යොදවමින් නැත්තම් සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මුලින්ම මේ හිතේ පංච නීවරණ ධර්මයන් යටපත් කරන්න මේ බලවත් ලෙස මේ අනාදිමත් කාලයක පටන් මේ පැවතෙන මේ කෙලෙස් යටපත් කරනවා කියලා කියන්නේ හරි අමාරු එකක්. ඉතින් ඒ සඳහා ඒ සංකීර්ණ පරිසරයක ඒ කරන්න ටිකක් අමාරුයි. කරන්න බෑ කියන එකම නෙවෙයි කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මොකද කරන්නට ඕන අර වගේ පරිසරයක් අපේ සලසා ගන්නට ඕන. ඒ සඳහා අපි උත්සාහවත් වෙන්නට ඕන. එතකොට අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා කිව්වේ කාය විවේකය ඇති කරගන්න කියන එක. ඉතින් ඊට පස්සේ දෙපින්වතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කැලේකට ගිහිල්ලා නිසේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔන්න දැන් තමයි එයා මේ චිත්ත විවේකයේ සඳහා කටයුතු කරන්නේ. එතෙන්ද පෙන්වන්නේ මොකද්ද? නිසේදති පල්ලංකං. එයා හිඳ ගන්නවා පළඟක් බැඳගෙන වාඩි වෙලා. ඒ කියන්නේ එරමිනිය ගොතාගෙන වාඩි වෙනවා. කොහොමද? උජුං කායං, කය ඍජු කරගෙන. කය ඍජු කරගෙන වාඩි වෙන්න ඕන. ඒ කියන්නේ තමන් වාඩි වුණාට පස්සේ තමන්ගේ කොන්දයි හිසයි එක සමානවම කෙලින් තියෙන්නට ඕන. එතකොට සමහර කෙනෙක් වාඩි වෙන ඉරියව් අනුව අර කොන්ද ඇද වෙන්න පුළුවන්. එහෙම වුණොත් භාවනාව Tamanට කරන්න බෑ, වේදනාවන් එනවා. ඒ වගේම ආනාපාන සති කමඨහන හරියට කරන්න බැරි වෙනවා. ඒ නිසා පින්වතුනි මේ කය හොඳට කෙලින් තියෙන්නට ඕන. අපේ බිත්තියකට හරි පුටුවකට හරි හේතු වෙනවා නම් අපි අපේ කොන්ද විතරක් වදින විදියට තියාගන්නට ඕන. හිස තියන්න හොඳ නැහැ. එතකොට කොන්ද කෙලින් තියෙන හිස ඇද වෙනවා. එහෙම හරියන්නේ කොන්දයි හිසයි එක සමානව තියෙන්නට ඕන. ඊට පස්සේදී අපේ
තමන්ගේ මේ සිහිය ගන්නට ඕන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියප ආකාරයට පරිමුඛයට හිත ගන්නට ඕන. පරිමුඛය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොකද්ද මේ පරිමුඛය කියන එක? කතං පරිමුඛම්. මොකද්ද පරිමුඛය? පරිමුඛං නාසිකාග්‍රේ මුඛ නිමිත්තේවා කියලා පෙන්වා දෙනවා. එතකොට නාසිකාග්‍රේ හරි මුඛ නිමිත්තේ හරි. ඒ කියන්නේ තමන්ගේ නාසයේ කෙළවර හරි තොල්වල හරි තමන්ගේ සිහිය තබා ගන්න එකට තමයි පරිමුඛය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ හුස්ම වදින තැන් මේ මොනවත්ම දැන් මෙතන මෙහෙම සඳහනක් නැහැ. මේ කමඨහනට ප්‍රවිෂ්ඨ වෙන තැන තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ කමඨහනට සූදානම් වෙනව තාම කමඨහනට ආවේ නැහැ. ඉතින් මේ ටික මේ මුලින් හදා ගන්නට ඕන. කොහොමද? අර විදියට එරමිනිය ගොතාගෙන වාඩි වෙනවා, කය ඍජු කර ගන්නවා. කය කිව්වන් පස්සේ තමන්ගේ උඩුකය හිසයි කොන්දයි එක සමානවම තියෙන්නට ඕන. ඊට පස්සේදී අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියප ආකාරයට තමන්ගේ සිහිය ගන්නට ඕන අභිමුඛයට. ඒ කියන්නේ එතන පරිමුඛං කියලා කියුවේ නාසිකාග්‍රයට හරි මුඛ නිමිත්තය. ඒ කියන්නේ දැන් තමන් S2 පියාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ නාසයේ කෙළවරට හරි මේ තොල් වලට හරි එතන අවධානය තියාගන්නට ඕන. තමන්ට පුළුවන්කම තියෙනවා මේ තමන්ගේ දකුණු අතේ ඇඟිල්ලක් අරගෙන මේ S2 පියාගෙන මේ විදිහට මේ නාසයේ කෙළවරට මෙහෙම තියන්න. එතන තමන්ට දැනෙනවා. ඒ දැනෙන තැනට අවධානය තියාගෙන තමන් හිමින් අත ගන්නවා. අත අරගෙන අර වැදිච්ච තැනට අවධානය තියාගෙන ඉන්නවා. නැත්තම් මෙහෙම තොල් වලට මෙහෙම ඇඟිල්ල තියලා වෙලා එතන ඒ තොල් වල ඇඟිල්ල වැදිච්ච තැන එතෙන්ට අවධානය තියා ගන්නවා. එතකොට මෙන්න මේ අවධානයෙන් තමයි මේ සිහිය කියලා කියන්නේ. එතන තමන් දක්ෂ වෙන්නට ඕන ඒක හදා ගන්න. ඉතින් ඒ විදිහට මේකට කියනවා සති නිමිත්ත කියලා. සති නිමිත්ත ඉස්සර වෙලාම හුරු කරන්නට ඕන. මේක හැම කමඨහනකටම අදාළයි. ඉතින් මෙන්න මේ ආකාරයට මුලින් මේ කටයුතු සිද්ධ කරන්නට ඕන. එහෙම කරපු කෙනාට පුළුවන්කම තියෙනවා මේ භාවනාව හොඳට දියුණු කරන්න. ඉතින් මේ ටික නැතුව මුල ටික නැතුව අපේ කමඨහනක් නිකම් මෙනෙහි කළා කියලා හිත සමාධිමත් වෙන්නේ නැහැ. හිතට අපි වැඩක් දීලා විතරයි අර කමඨහනක් මෙනෙහි කරලා වෙලා ඒක අවසන් වුණාට පස්සේ ගොඩාක් දිනෙකගේ සිහිය නැහැ. ඇයි ඒ මුල ටික මේ ටික හදාගෙන නැති නිසා මුලින් කෙරෙන්න ඕන කාර්ය වෙලා නැති නිසා මොකද වෙන්නේ? අර මැද ටික හරියන්නේ නැහැ. මැද ටික හරියන්නේ නැහැ කියලා කියන්නේ අග ටික හරියන්නේත් නැහැ කියන එක. එහෙනම් මේ හැම දෙයක්ම හොඳින් පිළිවෙලට දැනගෙනයි කරන්නට ඕන. ඉතින් එක එක්කෙනා ඒ ආකාරයට මේ කමඨහන් පිළිබඳව විස්තර කරනවා. එතකොට එහෙම වඩන්න යනවා ගොඩක් අය එකපාරටම හරියට කරුණු කාරණා දන්නේ නැතුව එහෙම ගිහිල්ලා මේ භාවනාව එපා වෙන ගතියක් තියෙනවා. හැබැයි හරියට අපි දැනගෙන කළොත් මේකේ හරිම Tamanට කැමැත්තක් ඇති වෙනවා. වඩන්න මේකේ කැමැත්ත ඇතුනේ. Tamanගේ හිත එකඟ වෙනකොට Tamanට පුදුම ආකාරයට සාන්ත බවක් ප්‍රණීත බවක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ භාවනාවට කැමැත්ත ඇති වෙනවා. දැන් අද කාලේ මොකද කරන්නේ? භාවනාව කියලා මොකක් හරි මෙනෙහි කරලා වෙලා අවසන් කරනවා. දැන් හරි භාවනාව කියලා. එහෙම කළා සමහර තැන්වල එතකොට මාර්ගඵලක් දීලා ඔක්කොම කල් ඉවරයි. එහෙම හරියන්නේ නැහැ. මොකද මේක Tamanට අවංකව මේක හරියට කරන්නට ඕන. අවංකව කළොතින් Taman අනිවාර්යයෙන්ම මේ කෙලෙස් නැති කරනවා, ප්‍රහීන කරනවා, යටපත් කරනවා කියන අදහසින් එහෙම අවංකව Taman කරන්නට ඕන. ලෝකයට පේන්නවත් කාටවත් පේන්නේ නෙමෙයි මේ භාවනා කරන්නේ. Tamanගේ මේ හිත එකඟ කරගන්න. හිතේ පැන නගින කෙලෙස් මේක Tamanට මහා දුකක්. කෙලෙස් හට ගන්නවා කියලා කියන්නේ මහා දුකක්. බරක් ඒක.
අපි මේ කෙලස් බර පැත්තකින් තියන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපි මෙච්චර කලක් ඇසට එක එක රූප ලබා දුන්න. අපි වින්දනය කළා. ඊට පස්සේ කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස මේ දේවල් දුන්නා. නමුත් පින්වතුනි ඇතවීමක් නැහැ. මේ හැම දෙයක්ම తాවකාලිකයි. එතකොට ඒව අපි කොච්චර ලබා දුන්නත් ඇතවීමක් නැහැ. මේ හිතට ඇති වෙන්නේ කොච්චර රූප බැලුවත්. ඉතින් එතකොට ඇහැ මුල් කරගෙන මේ විදිහට රූප බලනවා. නමුත් ආපහු මොකද කරන්නේ? ඊට වඩා ලස්සන රූප තියෙනවද කියලා තව බලනවා. නමුත් ඇතිවීමක් නැහැ. දැන් ඒ කියන්නේ මේ හිත අපිරිසිදු වෙනවා කියන එක. මේ ආයතන හරහා සිතට එක එක දේවල් අරගෙන හිතේ අර කෙලෙස් ඇති වෙන එක තමයි අපිට වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ භාවනාවෙන් කරන්නේ අන්නේ ඇති වෙන ඒ කෙලෙස් වලට යන මේ හිත නතර කරන එක. ඉතින් එහෙමනම් පින්වතුනි අපි මුලින්ම අර විදියට මේ මූලික කටයුතු අපි හොඳින් කළොත් අපට භාවනාව පිළිබඳ හොඳ කැමැත්තක් ඇති වෙනවා. ඉතින් එහෙමනම් ඒ විදියට දැන් තමන් අර සති නිමිත්තේ සිහිය තබාගෙන ඔන්න දැන් තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනවා. සති නිමිත්තේම ඉඳගෙන තමන් නුවණින් බලාගෙන ඉන්නවා ආස්වාස වෙන හැටි ප්‍රස්වාස වෙන හැටි. ඒ කියන්නේ හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි නුවණින් බලාගෙන ඉන්නවා. එතකොට මෙහෙම සති නිමිත්තේ මේ තොල් වල නැත්තම් නාසිකාග්‍රේ මේ දෙකෙන් එකක තමන්ගේ සිහිය තබාගෙන දැන් බලාගෙන ඉන්නෝ මේ ආස්වාස වෙන හැටි ප්‍රාස්වාස වෙන හැටි. එතකොට ආස්වාසය අනුව හිත යන්න දෙන්නත් එපා. ප්‍රාස්වාසය අනුව හිත යන්න දෙන්නත් එපා. තමන් සති නිමිත්තේ ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්නට ඕන. දැන් සමහර දෙනෙක් කියනවා මේ ආස්වාසේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න. ඒ ආදී වශයෙන් එහෙම සඳහනක් නැහැ. එතකොට එහෙම පින්තුනේ එහෙම කරන්න ගියොත් මේ ආනාපානසතිය අපිට වැරදෙනවා. පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා කියන එකේ ඒකේ සඳහන් කරලා තියෙනවා මේ ආනාපානසතිය වඩන පිළිවෙල කොහොමද වඩන්නේ? ඒකේ පෙන්නනවා අටලස් උපක්ලේශ කියලා. අටලස් කියලා කියන්නේ 18ක් තියෙනවා මේ ආනාපානසතිය හරියට කළේ නැතොත් වරදිනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් පෙන්නනවා දැන් යම් කෙනෙක් සති නිමිත්තේ ඉඳගෙන සති නිමිත්තේ කිව්වේ මේ නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ මේ දෙකෙන් එකක ඉඳගෙන එයා ආස්වාසයේ පස්සේ යනවනම් එතෙන්දිත් වරදිනවා. ප්‍රාස්වාසයේ පස්සෙන් යනවනම් එතෙන්දිත් වරදිනවා. ඊට පස්සේ දේ සති නිමිත්තේ විතරක් හිටියත් ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ දේ අර ආස්වාසයේ ඇතුල් වෙච්ච ඒක ගැන බලනවා නම් අතීතයට ගියපු ආස්වාසය ගැන බලනවා නම් එතනත් ආනාපානසතිය වරදිනවා. ඊට පස්සේ එයා ආස්වාසය ප්‍රාර්ථනා කරනවා නම් එතෙන්දිත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් එයා ප්‍රස්වාසයේ ඉඳගෙන ආස්වාසය බලාපොරොත්තුෙන් ඉන්නවා. ඊට පස්සේ ආස්වාසයේ ඉඳන් ප්‍රාස්වාසයේ බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ ආදී වශයෙන් මෙහෙම කටයුතු කරන්න ගියොත් ඒක උපක්ලේශයක් වෙනවා, භාවනාව වර්ධිනවා. ඉතින් ඒ හින්දා ඇතුළට ගියපු ආස්වාස ගැන බලන්න යන්න එපා. ඊට පස්සේදී පිට වෙලා ගියපු ආස්වාස ගැන බලන්න යන්නත් එපා. මේකෙදී ලස්සන උපමා ටිකක් පෙන්නනවා පින්වතුනි. මේ ආනාපානසතිය විස්තර කිරීමේදී දක්ෂ දොරටු පාලකයෙක් ඉන්නවා. එතකොට මේ දක්ෂ දොරටු පාලකයා ඇතුළට ගියපු අය ගැන බලන්නේ යන්නේ නැහැ. ඊට පස්සේදී එනේන අය පිළිබඳව එයා ළඟට ගිහිල්ලා බලන්න යන්නේ නැහැ. හැබැයි මෙයා බලන්නේ කොහොමද? චෙක් කරන්නේ අර දොරටුවෙන් ඇතුල් වෙන කෙනා තමයි බලන්නේ.
එයා තමයි පරීක්ෂා කරන්නේ. නැත්නම් ඇතුළට ගියපු අය ගැන හොයන්න යන්නේ නැහැ. ඊට පස්සේදී අර එළියේ තාම එන අය පිළිබඳව එහෙම හොයන්න යන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර ඒ වෙලාවට එතනින් දොරටුවෙන් ඇතුළු වෙන කෙනා තමයි බලන්නේ. ඒ වගේ සති නිමෙත්තේ ඉඳගෙන මේ ආස්වාස ප්‍රස්වාසයේ දෙකම ගැන හොඳ දැනුමින් ඉන්නට ඕන. සති නිමෙත්තේ හොඳට ඉන්නකොට මේක තේරෙනවා. ඊට පස්සේදී තව පෙන්නනවා උපමාවක්. ඔන්චෙල්ලාවක් පදින තැන ඉන්නව පින්වතුනි පිලෙක්. පිලාන් කියලා කියන්නේ කකුල් දෙකයි අත් දෙකයි දෙකම නැති කෙනාට. දැන් මේ කකුල් දෙකයි අත් දෙකයි නැති කෙනාට මොකද වෙන්නේ? ඒ කෙනාට හැරෙන්න බෑ. දැන් අපිට කකුල් දෙකයි අත් දෙකයි තියෙන හින්දා තමයි මේ අපි හැරෙන්නේ. ඔය වේදනාවල් එහෙම එනකොට අපේ ක්‍රියාත්මක වෙන්නේ හැරෙන්නේ කකුල් දිග අරින්නේ ඉරියව් වෙනස් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අපිට මේ කකුල් දෙකක් තියෙන හින්දා අත් දෙක තියෙන හින්දා. හැබැයි පිලේකට පිලා කියලා කියන අර අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ එයාට හැරෙන්න බෑනේ. එතකොට අර කොටයක් තියපු වගේ ඔහේ තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? මෙයාගේ ඉස්සරහින් ඔන්චෙල්ලාවක් පදිනවා. ඔන්චෙල්ලාව පදිනකොට මෙයාට මේ ඔන්චෙල්ලාව ගියපු පැත්ත පේන්නේ නැහැ. ආපස්සට ගියපු පැත්ත පේන්නේ නැහැ. හැබැයි මෙයාට ඔන්චෙල්ලාව තමන්ගේ ඉස්සරහින් යනකොට ගියා කියලාත් මෙයා දන්නවා. මේ පැත්තට ගියා දකුණු පැත්තට ගියා. ඊට පස්සේදී වම් පැත්තට ගියා කියලා එහෙම තමන් දන්නවා. තමන්ගේ දෙපැත්තට මේ යන්නේක දන්නවා. කොහොමද දන්නේ? තමන් අර ඉස්සරහා බලාගෙන ඉන්න හින්දා. තමයි එකෙල්ලේ කෙලින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්චෙල්ලාව වේගෙන් ගියා කියලාත් දන්නවා, හිමින් ගියා කියලාත් දන්නවා. මේ හැම දෙයක්ම එයා දන්නවා. දැන් බලන්න එහෙනම් බලන්න කොච්චර ලස්සනට මේක පැහැදිලි කරලා තියෙනවද කියලා. මේ උපමා මගින් අපිට මේ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට එහෙමනම් අර විදියට මුල මැද අග ආදී වශයෙන් එහෙම බලන්න කියලා කොහෙවත් එහෙම සඳහනක් ඇත්තේ නැහැ. එතකොට පටිසම්භිදා මග්ගේ ත්‍රිපිටකයට අයිති පොතක්. එතකොට මේ පොතේ මේ පිළිබඳව ආනාපානසති කතා කියලා විමසලා බලන්න. ඒකේ හොඳට මේක පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේදී ඒ විදියට එයා මොකද කරන්නේ? අර සෝ සතෝ අසසති සිහියෙන් ආස්වාස කරනවා. සතෝ පස්සති සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. අර විදිහට සති නිමිති ඉඳගෙන එයා ආස්වාසයක් දැනගන්නවා ප්‍රස්වාසයක් දැනගන්නවා. මේ තුනම එකවර සිද්ධ වෙන්නේ. හැබැයි එකවර සිද්ධ වෙනවා කිව්වට මෙතන ඒ සිත් තුනකින් තමයි මේක දැනගන්නේ. හැබැයි හිතේ වේගය අනුව අපිට හම්බෙන්නේ එකවර මේක සිද්ධ වෙනවා වගේ. ඒ කියන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් දැනගන්නවා සති නිමිත්තක් දැනගන්නවා. එතකොට සති නිමිත්තේ ඉඳගෙන මේ ආස්වාස ප්‍රස්වාසය දැනගන්නවා. මේ ආදී වශයෙන් මෙහෙම මේ කාරණා තුනම එකට Tamanට හම්බෙන්න ඕන. එතකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. හරියට මේ ආනාපානසතිය වැඩෙන්නේ එතකොටයි. ඊට පස්සේ පින්වතුනි එහෙම දැන් මෙයා සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් සති නිමිත්තේ ඉඳගෙන මේ කටයුතු කරනකොට එයා සිහියෙන් මේ කටයුතු කරන්නේ. ඊට පස්සේදී මෙයාට පුළුවන්කම තියෙනවා දේගං වා අස්සසන්තෝ දේගං ආසසාමිති පජානාති. දීර්ඝ හුස්මක් කියලා හම්බෙනකොට දීර්ඝ හුස්මක් කියලා දැනගන්න පුළුවන්. එතන මේ කිසිම දෙයක් මෙනෙහි කරන්න යන්න එපා. දැන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේ ආදි වශයෙන්වත් මෙනෙහි කරන්න යන්න එපා. ඕමනාවෙන් හුස්ම ගන්න යන්නත් එපා. සති නිමිත්තේ ඉඳගෙන අර සිද්ධ වෙන ක්‍රියාවලිය බලාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. නෝනින් බලාගෙන ඉන්න තියෙන්නේ. එතකොට තමයි තමන්ගේ හිත එකඟ වෙන්න තමන්ට දැනෙනවා මේ ආස්වාස ප්‍රස්වාසය හොඳට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ දෙයකදී තමන්ට දීර්ඝ ආස්වාසයක් නම් දීර්ඝ ආස්වාසයක් කියලා දැනගන්නවා. දීර්ඝ ආස්වාසය කියලා කියන්නේ තමන්ට දැනෙන හුස්ම නිකන් ගන්න ගොඩාක් වෙලා යනවා වගේ. ගොඩක් වෙලා කියලා කියන්නේ තමන්ට තේරෙන මේ හුස්ම ඇතුල් වෙන එක ගොඩාක් වෙලා වෙනවා වගේ. හුස්ම පිට වෙනකොටත් ගොඩක් වෙලා පිට වෙලා ඒකට වෙලාවක් යනවා වගේ තමයි දැනෙන්නේ.
ඒ කියන්නේ අර හිතේ තාම සංසිඳීමක් නැති හින්දා මේ රළු වශයෙන් මෙහෙම දැනෙන්නේ. හිත එකඟ වෙනකොට හිත එකඟ වෙන්න මේකේ සියුම් බව තේරෙනවා. ඊට පස්සේ දේ රස්ව ආස්වාසයක් නම් ඒ කියන්නේ හුස්ම කෙටි ඉක්මනට සිද්ධ වෙනවා වගේත් එහෙම තේරෙන්න පුළුවන් කෙනෙකුට. ඊට පස්සේ දේ හුස්ම ඇතුල් වෙන එකත් ඉක්මනට වෙනවා වගේ හුස්ම පිට වෙන එකත් ඉක්මනට වෙනවා වගේ තේරෙන්න පුළුවන්. ତොර රස්සං ආසසන්තෝ රස්සං අස්සාමිති පජානාති රස්සං මා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. ତොර අර ඇතුල් වෙන හුස්ම කෙටි කියලා කියවේ එතන වැඩි වේලාවක් ගන්න ඉක්මනට වෙනවා වගේ. ඊට පස්සේදී හෙලන හුස්මත් ඉක්මනට වෙනවා වගේ තමයි Taman තේරෙන්නේ. එතන මේ විදිහට මේ අවධානයෙන් ඉන්නකොට මේක හොඳට මේක තේරෙන්න ගන්නවා. ඊට පස්සේ පින්වතුනි එහෙම එයා මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ හොඳට තේරුම් ගන්නවා. මේ දීර්ඝ ආස්වාසය මේ රස්වාස්වාසය මේ ආදී වශයෙන් මෙහෙම හොඳට මේ ආස්වාසය පිළිබඳව හොඳට තේරුම් ගන්නවා. ඉතින් සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති ආදී වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාස කය හොඳට තේරුම් ගන්නවා. දැන් එයාට හොඳට ප්‍රකටයි මේ ආස්වාස ප්‍රස්වාස කය. ඒ කියන්නේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ හොඳට Taman කයත් එක්ක බැඳලා තියෙන දෙයක් හැටියට හොඳට වැටහෙන්න ගන්නවා. ඒතර ආස්වාස ප්‍රස්වාස හින්දා තමයි මේ ශරීරේ පවතින්නේ. ඉතින් ඒ හින්දා මේ රූපයට උපකාර පිණිස මේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන එකක් හැටියට නැත්නම් Tamanට හොඳට ඒ ආස්වාසේ ප්‍රස්වාසයේ ප්‍රකට වෙනවා. ඉතින් එහෙම එයා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති ආදී වශයෙන් පෙන්නනවා. එහෙම එයා ආස්වාස ප්‍රස්වාසයේ හොඳට ප්‍රකට කරගෙන කටයුතු කරනවා. ඊට පස්සේදී පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති ආදී වශයෙන් පෙන්නනවා. එයා මේ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳුවමින් සංසිඳනුම් කියලා කියන්නේ මේක නැති කරනවා කියන එක නෙවෙයි. මේක ටික ටික සැහැල්ලු කරනවා. දැන් Tamanට රළු වශයෙන් හම්බෙච්ච මේ ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝව හම්බුණා. ඒ වගේම රස්සව හම්බුණා. ඒතර මේ විදිහට මේ හම්බෙච්ච මේ ආස්වාස ප්‍රස්වාසය දැන් Tamanට සියුම් හැටියට හම්බෙන්නේ. ඉතින් දැන් එහෙම එයා සියුම් ආස්වාසය ප්‍රස්වාසය තුල කටයුතු කරනවා. ඒතර ඒ ආකාරයට අර සබ්බකාය පටිසංවේදී ආදී වශයෙන් සීල ආස්වාස ප්‍රස්වාස කය ප්‍රකට කරගෙන එහෙම යා කටයුතු කරනා වගේම ඒ ආස්වාසයේ ප්‍රස්වාසයේ සංසිඳුවමින් එයා තවදුරටත් ඒ තුල හික්මෙනවා. එහෙම කරනකොට පෙන්වතන මේ හිත හොඳට එකඟ බවට පත් වෙනවා. එකඟ බවට පත් වුණාට පස්සේ පුළුවන්කම තියෙනවා පෙන්වතනේ. ඒ කියන්නේ හිත එකඟ වෙනවා කියලා කියන්නේ හිතේ අර නීවරණ ධර්මයන් නැති වෙලා යනවා. කාමයට තියෙන කැමැත්ත, ඒ කියන්නේ තරහව, ඊට පස්සේ නිදිමන්ත අලස බව, මේ ආදී වශයෙන් හිතේ විසිරෙන බව, මේ හැම දෙයක්ම නැති වෙලා ගිහිල්ලා හිත බොහෝම ප්‍රසන්නතාවයටපත් වෙනවා. පිරිසිදු හිතක් බවටපත් වෙනවා. ඉතින් අර පිරිසිදු සිතෙන් දැන් වර්තමානයේ තුලයි එයා ඉන්නේ. වර්තමානයේ තුල යාට ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. මේ හට ගන්න නැති වෙන හැම දෙයක් පිළිබඳව යාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තමන් කියලා කියන්නේ ස්කන්ධ පහක් කියලා තමන්ට තේරුම් යනවා. මෙච්චර කලත් තමන් මේම වාසය කළේ මේ විදියට මේ ඇත්ත නොදකිමින් නේද කියලා තමන්ට වැටහෙනවා. ඒ කියන්නේ දැන් මේ භාවනාව කියන එක අපි හොඳට මේ දර්ශනයත් දැනගෙනයි අපි මේ භාවනාවට යන්න ඕන. නිකම් අපි භාවනා කළ
කියලා අපිට එකපාරටම එහෙම නිවන හම්බෙන්නේ නැහැ. ගහක් මුලකට ගිහිල්ලා ඊට පස්සේදී කැලේකට ගියා කියලා එකපාරටම එහෙම හම්බෙන්නේ නැහැ. භාවනා කළා කියලා. ඉතින් එයා ධර්මයේ පිළිබඳ හොඳ දැනීමක් ඇතුව තමයි මේක කරන්නට ඕන. දර්ශනය පිළිබඳව. ඒ කියන්නේ පටිච්චසමුපාදයේ පිළිබඳව ඊට පස්සේදී නැත්තම් දුක පිළිබඳව වැටහීමක් ඇති කරගෙනයි මේ භාවනාවට එයා යන්නේ. එහෙම කෙනාට තමයි පුළුවන්කම තියෙන්නේ මේ ඇත්ත දැකලා බලලා ජීවිතය අවබෝධ කරගන්න. නැත්තම් භාවනා කළා කියලා සමත කමඨහනක් වැඩුවා කියලා එයාට ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයත් දන්නවා මේ සමතෙන් කරන්නේ අර නීවරණ යටපත් කළා හිත එකඟ බවට පත් වෙන එක විතරයි. එයාට ඇත්ත දකින්න උපකාරක ධර්මයක් විතරයි මේ සමතය කියලා කියන්නේ. ඉතින් ඒ සමතය උපයෝගයෙන් කරගෙන එයා යථාභූත වශයෙන් ඇත්ත ඇතිසැටියෙන් දකින්න උත්සාහවත් වෙන්නට ඕන. ඒ සඳහා මේ රූපේ පිළිබඳව ඇත්ත බලන්නට ඕන. අපි කෙටියෙන් පැහැදිලි කළොත් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපේ පිළිබඳව දැන් ඔත දන්නෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් මේ රූපය සකස් වෙලා තියෙන්නේ. මේ තමන් කියලා ගත්තු මේ රූපය විමසලා බැලුවොත් එතන තියෙන්නේ ධාතු හතරක්. එතකොට තද ගතිය ඊට පස්සේදී වැగిරලා යන ගතිය ඊට පස්සේදී උණුසුම් ගතිය පිම්බෙන හැකිලෙන හමා යන ස්වභාවයක් තියෙන ගතියක් තියෙන. ඒතර මෙතන මේ ගති ලක්ෂණ ටිකක් තියෙන්නේ. අපි ගත්තන් පස්සේ මේක බාහිර වශයෙන් ගල් වල මේ ආදි වශයෙන් මේ හැම දෙයකම තියෙන ස්වභාවයක්. මේ ධාතු හතර. එතකොට හැම රූපයක්ම සකස් වෙලා තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ කාරණා හතරෙන්. මේකට කියන සුද්ධාෂ්ටකය කියලා. ඒකට මේ පිරිසිදු කාරණා මේ වයින් තමයි මේක සකස් වෙලා තියෙන්නේ. දැන් ස්ත්‍රී රූපයක් ගත්තත් පුරුෂ රූපයක් ගත්තත් මේ ආදී වශයෙන් මේ හැම රූපයකම මේ භෞතික වශයෙන් තියෙන අපිට හම්බෙන හැම රූපයකම තියෙන්නේ මේ කාරණා හතර නැත්තම් මේ කාරණා අට මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුයි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ කාරණා හතරයි. දැන් බලන්න අපිට ඇහැට හම්බෙන්නේ රූපය කියලා ගත්තට එතන හම්බෙන්නේ වර්ණ සටහන විතරයි. ඇහැට හම්බෙන්නේ දැන් අපේ ඇහැට මිනිස්සෙක් හම්බෙන්නේ නැහැ. ඇහැට සත්වයක් පුද්ගලෙක් හම්බෙන්නේ නැහැ. ඇහැට හම්බෙන්නේ රූප ඡායාව විතරයි. දැන් බලන්න අපේ රූපවාහිනිය බලනකොට රූපවාහිනියේ අපිට කෙනෙක් පුද්ගලෙක් ඉන්න වගේ හම්බෙන්නේ. එතන නළු නිලියෝ ඉන්නවා. ඒ ආදී වශයෙන් කටයුතු කරන අය ඉන්නවා වගේ තේරෙන්නේ. හැබැයි එතන තියෙන්නේ එතන ඒ රූපවාහිනිය තුළ කවුරුවත් ඇත්තේ නැහැ. අර අපිට මේ ඇහැට හම්බෙනවා අර ආලෝකයයි මේ ඒ කාරණා ටික නිසා එතන එක්කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි ඇත්තට බලද්දී එතන අපි විදුලියේ විසන්ධි වුණොත් එතන එහෙම පේන එක නැති වෙලා යනවා. දැන් බලන්න රූපවාහිනිය අපි විමසලා බැලුවොත් එතන තියෙන්නේ වයර් ටිකක් ඊට පස්සේදී ට්‍රාන්සිස්ටර් ආදී වශයෙන් ඒ කෑලි ටිකක් තියෙන්නේ. එතන එහෙම විමසලා බැලුවොත් කවුරුවත් ඇත්තේ නැහැ. හැබැයි ඒ කාරණා ටිකින්ද හම්බෙලා තියෙනවා රූපයක්. ඒ රූපයට අපි රැවටෙනවා. එතන කවුරු හරි ඉන්නවා කියන කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා. එක් බලන්න ඒක දිහා බලාගෙන අපි කෙලෙස් ඇති කරගන්න හැටි. එක්කෝ ආසාව ඇති කරගන්න හරිය ලස්සන කෙනෙක් කියලා. ඊට පස්සේදී ද්වේෂය ඇති කරගන්නවා
මේ මිනිස්සයා මෙහෙම ඇවිල්ලා මට නම් පේන්න බෑ කියලා ආදී වශයෙන් එහෙම තරහව ඇති කරගන්න. බලන්න මේ මෝහය නිසා ඇත්ත ඇටසැටියෙන් අපිට පේන්නේ නැති නිසා අපිට රාගයයි ද්වේෂයයි හටගන්න ආකාරය. එහෙනම් මේ තමන් කියලා ගත්තු මේ රූපය තුලත් තියෙන එක තමයි. අපිට මෙහෙම හම්බුණාට මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතු ටිකක්. දැන් අපිට කෙනෙක් දිහා බලද්දී අපිට හම්බෙන ඒ වර්ණ සටහනම තමයි අපි දිහා කවුරු හරි බලද්දිත් ඒ කෙනාට හම්බෙන්නේත් වර්ණ සටහනක්. අපේ නම් ගොත් වශයෙන් අපි භාවිතා කළ මෙහෙම අපි සත්‍යයක් පුද්ගලෙක් හැටියට ගත්තට කෙනෙක් ඉන්නවා කියලා ගත්තට මෙතන තියෙන්නේ මේ කාරණා ටිකක්. එතකොට මේ කාරණා පිළිබඳව ඇත්ත දැනගෙන අපි මේ සීලයක පිළිපදලා හිත සමාධිමත් කරන්නට ඕන. අර විදිහට ආනාපාන සතිය වගේ ඒ කමඨහනක් අරගෙන හිත එකඟ කරමින් ඇත්ත බලන්නට ඕන. මෙහෙම ඇත්තටම කෙනෙක් පුද්ගලෙක් මෙතන මෙහෙම ඉන්නවද කියලා. එහෙම විමසලා බලද්දී Tamanට අවබෝධයක් ඇති වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ ධාතු ටිකක්. නැත්තම් මෙහෙම මේ පෙනෙන දේ නෙවෙයි තියෙන්නේ කියලා. පේන්නේ වෙන දෙයක්, තියෙන්නේ වෙන දෙයක්. අපි අර රූපයට අම්මා තාත්තා දුව පුතා ආදී වශයෙන් එහෙම බලපු නිසා. එතකොට මේ මේසේ කියලා දිහා බලද්දී අපිට අපි අර විදියට ඉස්සෙල්ලා මේසේ කියලා අපි යම් කිසි දෙයක් දැනගත්තා. ඒ දැනගත්තු සිතවිල්ලයි අපිට හම්බෙන්නේ. එතකොට මෙතන ඇත්තටම බලද්දී මේසේ කියලා එකක් එහෙම හම්බෙන්නේ නැහැ. එතන මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් නිර්මිත රූපයක් විතරයි. දැන් මෙතන මෙන්න මේ අපේ අර වරදවාගත් දෘෂ්ටියයි අපිට හම්බෙන්නේ. අපි මේසේ කියලා මේ බාහිරින් මේසයක් තියෙනවා කියලා අපි දැනගත්තා. ඒ දැනගත්තු දේ දැන් අපි හිතෙන් තියෙන මේ ඇසට හම්බෙන මේ රූපය ඒ පේනවත් එක්කම අපි හිතන්නේ මේ මේසය තමයි මේ දකින්නේ කියලා. හැබැයි පින්වතුනි මේක ටිකක් ගැඹුරුයි. එහෙම අපේ ගැඹුරුයි කියලා අත්හරින්න හොඳ නැහැ. ධර්මය අපි හරියට දැනගෙන අපි පුළුවන් තරම් මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. ඒතර මේ රූපේ තියෙන ස්වභාවය මේ නාම රූපයන්ගේ මේ ඇත්ත අපි ඇතිසැටියෙන් දැනගන්නට ඕන. රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටකයෙන් හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි නාමය ගත්තන් පස්සේදී ඒකත් ඒ විදිහට වේදනා සංඥා සංකාර කියන මේ ධර්මතා ටිකක් හින්ද හම්බෙච්ච එකක්. ඉතින් එහෙමනම් ඒ විදිහට අපි ඒ රූපේ පිළිබඳව නාමයෙන් පිළිබඳව කරුණු අවබෝධ කරගෙන මෙතන මේ තේන්නේ ධාතු මාත්‍රයක් නැත්තම් ස්කන්ධ ටිකක් කියලා අපි අවබෝධ කරලා මේ ලෝකයෙන් මිදෙන්නට උත්සාහ කරන්නට ඕන. දුක අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ නිසා ආනාපාන සතිය ඒක ඊටමත් වැදගත්. අපිට හිත එකඟ කරන්න අපි ඒ විදියට ආනාපාන සතිය වඩලෙ වෙලා බලන්නට ඕන. ඒ තුලින් තමන්ගේ හිත කොච්චර දුරට එකඟ වෙනවද කියලා. මං කිව්වා අර ඉස්සර වෙලාවම පරිශීලනය කරන්න කියලා. තමන් ඒ විදියට තමන්ට ගැළපෙන භාවනාව තෝරගන්න කියලා. ඒ වඩල වෙලා එක එක කමඨහන් අරගෙන තමන් දන්න පරිදි නැත්තම් ඒ අපෙන් විමසලා හරි ගුරුවරයෙක්ගෙන් හොඳින් ඒ විදිහට දැනගෙන ඒ කමඨහන් එක එක වඩලා තමන් තෝරගන්න තමන්ට ගැළපෙන කමඨහන. එක එක්කෙනාට එක එක විදිහට ගැළපෙන්න පුළුවන්. හැමදෙනාටම ආනාපාන සතිය ගැළපෙනවා කියලා කියන්න බෑ. එතකොට මුට්ට සතිස්ස අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි කියලා පෙන්නනවා. එතකොට සිහි මුලා වෙච්ච කෙනාට ආනාපාන සතිය ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ ආනාපාන සතිය හරීම සාන්ත එකක් ප්‍රණීත එකක්. මේ තුලින් අපිට පුළුවන්කම තියෙනවා අපිට හිත පුදුම විදියට සාන්ත බවට පත් කරගන්න. ඉතින් එහෙමනම් ඒ සඳහා වඩන්න නැතුව කෙනෙකුට කියන්න බෑ මේක ගැලපෙන්නේ නැහැ කියලා. එහෙනම්
ඒක සඳහා උත්සාහවත් වෙන්නට ඕන. එහෙනම් පින්වතුනි අපි ටික වෙලාවක් මේ ආනාපාන සති භාවනාව ටිකක් ප්‍රායෝගික වශයෙන් හුරු කරමු. ඔයත් හොඳට තමන් ඒ වාඩි වෙන ඉරියව්ව සකස් කරගන්න. තමන්ගේ හිසයි කොන්දයි ඍජුව තියෙන ආකාරයට ඒ කය උඩුකය සකස් කරගෙන තමන්ගේ අවධානය යොමු කරන්න. මම අර කියලා දුන්නා තමන්ට S2 පියාගෙන තමන්ගේ අවධානය යොමු කළොත් නාසිකාග්‍රය හරි මුඛ නිමිත්ත හරි නැත්නම් නාසයේ කෙළවරට හරි තොල්ලට හරි එහෙම අවධානය ගත්තොත් තමන්ට එකපාරට වැටෙන්නේ නැත්නම් තමන්ට පුළුවන් අර විදිහට මේ තමන්ගේ මේ ඇඟිල්ලක් අරගෙන නාසයේ කෙළවර තියන්න. එහෙම තියුවට පස්සේදී තමන්ට දැනෙනවා ඒ ඇඟිල්ල වදින තැන. ඒ වදින තැනට අවධානය තියාගෙන එහෙම හිමින් ගන්න. මෙහෙම ටික මේකේ උපක්‍රම කරන්න. එතකොට මෙහෙම කරනකොට තමන්ට ටික දවසක් යද්දී මේක හොඳට ඒ සිහිය තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක කරන්න බෑ කියලා එකපාරට අතහරින්න එපා. එතන මේ මූලික වශයෙන් මේ ටික කර නැත්තම් මේ තොල් වලට මෙහෙම තියන්න. මේ තොල් වල කොතනට උනත් කමන්නේ මැදට උනත් කමන්නේ කොතනට උනත් කමන්නේ. එහෙම Tamanට වැටහෙන තැන තොල් වල ඒ ස්ථානයේ සිහිය පිහිටවා ගන්න අවධානය තියාගෙන. එතන ඒකට කියන්නේ සති නිමිත්ත කියලා. එතකොට දැන් සති නිමිත්තේ ඉඳගෙන හොඳට ඒ සති නිමිත්තේ ඉඳගෙන තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන ආකාරයේ පිළිබඳව නුවණින් බලාගෙන ඉන්න. සති නිමිත්තේ ඉඳගෙන බලාගෙන ඉන්නකොට තමන්ට ටික වෙලාවක් යද්දි දැනෙන්න ගන්නවා ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා තමන්ට දැනෙනව නුවණට වැටහෙනවා. දැන් ආස්වාස උනා ප්‍රස්වාස උනා කියලා. ආස්වාස පස්සේ හිත යන්න දෙන්න එපා. ප්‍රාස්වාස පස්සේ හිත යන්න දෙන්න එපා. මේ විදියට මේ සිදුවෙන ක්‍රියාවලිය නුවණින් බලාගෙන ඉන්න. සිහිය තබාගෙන ඒ විදිහට බලාගෙන ඉන්නකොට Tamanට තේරෙන්න ගන්නවා. දැන් ආස්වාස උනා ප්‍රස්වාස. මේ මෙනෙහි කරන්න යන්න එපා. ආස්වාස වෙනවාවත් ප්‍රස්වාස වෙනවාවත් දිගයි කොටයි කියලාවත් මොනවත් මේ හිතන්න යන්න එපා. එහෙම සමහර අය උගන්වනවා ඒ විදිහට මෙනෙහි කරන්න කියලා. ඒක වැරදි. දැන් අර විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සෝ සතෝ අසසති. සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. එහෙම බලාගෙන ඉන්නකොට Tamanට හොඳට වැටහෙනවා මේ ආස්වාස ප්‍රස්වාසය. ඊට පස්සේ හිත එකඟ වෙන්න ටික මේකේ දීර්ඝ බව තේරෙන්න ගන්නවා. මේ ආස්වාසය හොඳට දැනෙනකොට ප්‍රස්වාසය හොඳට දැනෙනකොට මේකේ දීර්ඝ බවකේ ගොඩාක් වේල ගන්නවා වගේ දැනෙන්න පුළුවන්. ගොඩක් වෙලාවක් යනවා වගේ දැනෙන්න පුළුවන්. ප්‍රස්වාසයේ නැත්තම් පිටවීමේදී හුස්ම පිටවීමේදී ගොඩක් වේලාවක් පිට වෙන්න වේලා යනවා වගේ දැනෙන්න පුළුවන්. මෙහෙම මේක වෙන්න පුළුවන්. එතකොට දීර්ඝ බව හඳුනා ගන්න. ඊට පස්සේදී රස්ස බව කෙටි බව ඇති වෙනවනම් කෙටි බව හඳුනා ගන්න. මේ ආදී වශයෙන් Tamanට දැනෙන සමහරවල් දීර්ඝ බව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙටි බව මේක අනුපිළිවෙලටම වෙනවා කියන එකක් නැහැ. ඒ කියන්නේ දීර්ඝ බව ඇති වෙලා කෙටි බව ඇති වෙනවා. එහෙම මේ අනුපූර්ව බවක් ඇත්තේ නැහැ. Tamanට එක එක විදියට වැටහෙන්න පුළුවන්. Tamanගේ හිතේ එකක බව අනුව එක එක පුද්ගලයාට එක එක කෙනාට එක එක විදියට වැටහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා Taman ඒක නුවණින් දැනගන්න එක විතරයි මෙතන වෙන්නේ. මොනවත්ම මෙනෙහි කරන්න යන්න එපා.
අර එන විතර්ක ටික ටික සංසිඳෙන්න දෙන්න තමන් අවධානයෙන් ඉන්න සති නිමිත්තේ සිහිය තබාගෙන නුවණින් බලාගෙන ඉන්න. ඒ විදිහට බලාගෙන ඉන්නකොට ආස්වාස වෙන හැටි ප්‍රස්වාස වෙන හැටි තමන්ට හොඳට දැනෙන්න ගන්නවා. ඒ විදිහට විනාඩි කිහිපයක් අපි මේ අවස්ථාවේදී ප්‍රායෝගික වශයෙන් වඩමු. ඔයත්ෝ ඉඩ ලැබෙන වෙලාවවලදී හොරු කරන්න. හොඳයි හැමදෙනාම සාදුනාද පවත්වන්න. පින්වතුනි මේ මූලික සිද්ධ කරන්න ඕන කටයුත්තක් තමයි මේ කියලා දුන්නේ. ඒ නිසා ඔයත් තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්න බලන්න මේ ආනාපානසතිය වඩන්න. එතකොට ඔයත්න්ටම මේකේ තියෙන निराமிස බව, සාන්ත බව හොඳට තේරෙවි. ඒ නිසා ඔයත්න්ට අපි ආශිර්වාද කරනවා මේ කමටහන හොඳට වඩල වෙලා තමන්ගේ හිත එකඟ බවට පත් කරගෙන මේ ඇත්ත ඇත්ත සැටියෙන් බලන්නට ප්‍රඥාව උපදවා ගන්නට මේ උතුම් දේශනාව ඒ සඳහා ආශිර්වාදයක් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ උතුම් භාවනා වැඩසටහනේ දායකත්වයෙන් දරන්නේ දීපාල් සූර්යවංශ මහත්මයා. එතමා බලාපොරොත්තු වන්නේ පරලෝසපත් වුණු තම ආදරණීය අම්මා තාත්තට පරලොව වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම දීපාල් මහත්මයාගේ ආදරණීය සාමි දියණිය කමනි මහත්මිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශගතව සිටින ඒ දියණියටත් පුතණුවන්ටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තුෙන් තමයි අද මෙහි දායකත්වය දරන්නේ. එසේනම් අපේ මේ උදාාරතම කුසලයේ පින දෙවි දේවතන් වහන්සේලාට අනුමෝදන් කරමු. සියලුම සම්‍යක් දෘෂ්ටි කල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ දේවාත්ම භාවයේ අසිසරු සම්පත්තිය තව තවත් වර්ධනය කරගනිත්වා. ඒ දේවත්වයෙන් සැපවත් වන්නා පින්වත් දෙවියන්ගේ ආශිර්වාදය ගරු කටයුතු අහංගම සිරිසුමන ලොකු සාමින් වහන්සේ ඇතුළු සිළු සාමින් වහන්සේලාටත් අද මේ භාවනා වැඩසටහනේ දායකත්වයෙන් දරන දීපාල සූර්යවංශ මහත්මයාට කමනී මහත්මියට විදේශගත සිටින ඒ ආදරණීය ඒ දියණියට පුතණුවන්ට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ භාවනා කළ පින්වත් ඔයත් සෑම දිනාටම දේවල්ම බැල්ම ආරක්ෂාව සැලසේවා. යහපත් අරමුණු ඉෂ්ඨකාන්ත මනාප දේවල් සඵල වේවා. නිදුක් නිරෝගී සම්පත්‍ය ආරක්ෂා වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධිකට අනුව උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදුනාද පවත්වන්න. ඒ වගේම අපවත් වේවදාල පූජනීය ඒ තලල්ලේ සිය රත්න නායක මහින්පාන් වහන්සේ ප්‍රදාන සංඝ පරපුරේ අපවත් වේවදාල සිළු ස්වාමින් වහන්සේලාත් දීපාල සූර්යවංශ මහත්මයාගේ ඒ ආදරණීය අම්මා තාත්තා ඇතුළු කොට ඇති
දෙපාර්ශ්වයේ මිය පරලෝකයේ සිලෝම ඥාතීන් සංසාරගත සිලෝම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ ජීවිතත් පරලෝක වශයෙන් සෝපත් කරගනිත්වා. ඒ හැම දිනාමත් ප්‍රාර්ථනීය බෝධිකට අනුව උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදුනාද පාත්තන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. පින්වතුනි, මේ ජනිත කරගත් සියලුම කුසලයේ පින ඔබ අප සෑම දිනාටම මේ ජීවිතයේ සැනසීම පිණිසත් පරලොව සුගතිය පිණිසත් වහවහ මේ දුක්ඛිතෝ සසරින් එතර වීම පිණිස ඒ අමා මහ නිවන් සැපත සලසා ගැනීම පිණිසත් හේතු වාසනා වෙත්වා කියලා සාදුනාද පාත්වන්න. ඔම වන්දනා කරගන්න හැම දිනාටම තුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. සෝපත් වේවා.